You are watching Educational Broadcasting Channel. හොඳයි අයිබෝන්. හොඳයි පුතා මම එදා ඔයගලන්ට පාඩමේ 3 වෙනි තේරුම් කරලා දුන්නා. ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? ඒකේ අභ්‍යන්තර හා බාහිර පරිසර කියනම පැහැදිලි කරලා දුන්නා. අද මම කියලා දෙනවා ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනයේ තියෙන වැදගත්කම මොකක්ද කියන්නේ. දැන් මම කියවනේ අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය කියලා. මේ අභ්‍යන්තර හා බාහිර පරිසරය ගත්තත් එහෙම අපිට ලැබෙන දේවල් අපි කියනවා මේ විදිහට විශ්ලේෂණය කරන අපි ඒකට කියනවා ශබ්දවත විශ්ලේෂණය කියලා. ශබ්ද අර්ථ විශ්ලේෂණය කියලා. හරිද? මේ ශබ්දවත කියලා කියන්නේ ශබ්ද කියන්නේ අභ්‍යන්තර පරිසරය තුළින් අර්ථ එන්නේ බාහිර පරිසරය තුළින්. ශබ්දවත කියන්නේ විග්‍රහ කරගත්තොත් ශක්තියින් හා දුර්වලතා. අනික තමයි අවස්ථා හා තර්ජන. හරි බාහිර පරිසරයක් තුළින් සහ අභ්‍යන්තර පරිසරයක් තුළින් ලබා ගන්න පුළුවන් දේ අපි විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය අපි කියනවා ශබ්ද අර්ථ විශ්ලේෂණය කියලා. මොකක් පහසුයි. ශබ්ද කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරය තුළින් ගන්න පුළුවන් දේ අර්ථ ගන්න පුළුවන් ඉන්නේ බාහිර පරිසරය තුළ. ශබ්ද කියන්නේ ශක්තිය නිසා දුර්වලතා මේ අවස්ථා හා තර්ජන. දැන් අපි බලමු අභ්‍යන්තර පරිසරයක් තුළ ගොඩනගෙන ශක්තිය මොනවද කියලා. ශක්තිය ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරයක් තුළ තියෙන ශක්තිය එකක් තමයි හොඳ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ලබා ගැනීම. ව්‍යාපාරයක් වර්ධනය කරන්නට ව්‍යාපාරය දියුණු කරගන්නට අවශ්‍ය වැදගත්ම දෙයක් තමයි ප්‍රාග්ධනය කියන්නේ. ඉතින් හොඳ ප්‍රාග්ධනයක් තියෙනවා නම් මේ පරිසරය හොඳ ශක්තියක් ලබා ගන්න දෙයක්. තේරුණාද? ව්‍යාපාරෙත් අපි පුංචිට පටන් ගත්ත ව්‍යාපාරය. පුංචිට පටන් ගත්ත ව්‍යාපාරයේ දියුණු කරගන්නට වැදගත්ම වෙන්නේ ප්‍රාග්ධනය. ඒක හොඳ ප්‍රාර්ථනයක් තියෙනවා නම් ඒක හොඳ ශක්තියක් වෙනවා. එතකොට අභ්‍යන්තර පරිසරයේ මූලික අයිතිකරුවනේ. අයිතිකරුවෝ හොඳ ප්‍රාර්ථනයක් දෙනවා නම් ඒක හොඳ ශක්තියක් වෙනවා ව්‍යාපාරය පුරු කරගෙන යන්න. හරිද? දෙවැනි එක තමයි කළමනාකරුවන්ගේ අත්දැකීම. බලන්නකො අභ්‍යන්තර පරිසරයේ ඉන්න දෙවෙනි කොටසේ කළමනාකරුවෝ කියන්නේ හොඳ කළමනාකරුවන්ගේ හොඳ අත්දැකීම් සාර්ථක අත්දැකීම්. ඒගොල්ලෝ ව්‍යාපාර ලෝකයේ තියෙන යහපත් දේවල් හොඳට අත්දැකෝ මිනිස්සු. ඒගොල්ලන්ගේ අත්දැකීම් අපිට යම්කිසි අවස්ථාවක ව්‍යාපාරයේ අලාභයක් ලබන අවස්ථාවක් තියෙනවා කියලා ඒක දැනගත්තට ඒක අවම කරගන්නේ කොහොමද? ඒක කොහොමද සාර්ථක කරගන්නේ? කොහොමද ඒක සාර්ථක ලාභය කරා යොමුවන්නේ? යම්කිසි සේවක ගැටලුවක විසඳාගන්නේ කොහොමද? කළමනාකරුවන්ට හොඳ අත්දැකීම් තියෙනවා. හොඳ අත්දැකීම් ව්‍යාපාරයට හොඳ ශක්තියක් වෙනවා. හොඳ අත්දැකීම් ව්‍යාපාරයට හොඳ ශක්තියක් වෙනවා. එතකොට ඒගොල්ලෝ හොඳ අත්දැකීම් ලබා ගන්නවා නම් ඒක මෙහෙයවල ව්‍යාපාරට යොදවලා ව්‍යාපාරي වර්ධනය කරගන්නට ඉතාමත් පහසුයි. අනික තමයි සේවකයන්ගේ දැනුම හා කැපවීම. ව්‍යාපාරිකයට එන සේවකයෙක් ඕනෑම අවස්ථාවක ඒගොල්ලෝ හිතනවා නම් අපි පැය 8 සේවකයෝ අපි වැඩ කරා අපි ඒකට වැටුපක් ගත්තා අපි ගියා. ඔන්න ඕක ව්‍යාපාරයටත් සේවකයන්ටත් ලොකුම පහරක් වෙනවා. ඒගොල්ලන්ට ව්‍යාපාරය සාර්ථක කරගන්න වගේම
සේවකයන්ගේ දියුණුවන් සාර්ථක කරන්න ලොකු පාඩුවක් වෙනවා. එහෙම නැතුව සේවකයෝ කවුරුත් තමන්ගේ දැනුම කැපවීම උපරිම මට්ටමින් යොමු කරනවා නම් ඒක ව්‍යාපාර ලොකු ශක්තියක් වෙනවා. හිතන්නකෝ ආයතනයක් පෞද්ගලික ආයතනයක් වසර අවසානයේ සේවකයින්ට දෙනවයි කියලා බෝනස් ප්‍රසාදීමනාවක්. ඒක දෙන්නේ කොහොමද? ව්‍යාපාරයේ උපයන ලාභයෙන් 100 ගණනක්. එතකොට සේවකයෝ තමන්ගේ දැනුම කැපීම හොඳින් මෙහෙවනවා නම් මොකද වෙන්නේ? ලාභය උපරිම වෙනවා. උපරිම ලාභයක් ලබනකොට ලැබෙන බෝනස් ප්‍රමාණය තවත් ඉහළ යනවා. බෝනස් ඉහළ යන්නේ ඒගොල්ලන් කැපීම වැඩි නම් ව්‍යාපාරික තවත් දියුණු වෙන ලැබෙන බෝනස් ප්‍රමාණය තවත් දෙක නේද? ඒ කියන්නේ සේවකයින් තමන්ගේ දැනුම හා කැපීම මෙහෙවල කටයුතු කරන එක ව්‍යාපාර ලොකු ශක්තියක්. ඒක අයිතිකරුවෝ කළමනාකරුවෝ වටහාගෙන සේවකයන් වෙනුවෙන් නම් සුබසාධන ඇති කරගන්න. සුබසාධන පද්ධතිය දිනු කරන්න ඒගොල්ලෝ අධිකාරීමනාවක් කොහොමද දෙන්නේ? සේවකයන්ගේ තවත් අවශ්‍යතාවය කොහොමද කටයුතු කරන්නේ? ඒවා සුබසාධන සපයන ප්‍රවාහන පහසුකම් දෙනවද? ඒවා දිනු වෙන්නේ කොහොමද? ව්‍යාපාරේ සාර්ථකත්වයෙන්. ඒ සාර්ථක කරන්න නම් සේවකයෝ තමන්ගේ දැනුම කැපීම යොමු කරවන්නට ඕනේ. එහෙමනම් දැනුම කැපීම කිරීම ව්‍යාපාර ලොකු ශක්තියක් වෙනවා. හරිද? තව එකක් හොඳ නිෂ්පාදන ක්‍රම. ව්‍යාපාරයක් තමන්ටම ආවේනික හොඳ සුවිශේෂී නිෂ්පාදන ක්‍රම තියෙනවා නම් ඒක ව්‍යාපාරයට සංවර්ධනයට ඉතාම හොඳ ශක්තියක් වෙනවා. දැන් අපි හිතමුකෝ මේ විදිහට හිතමුකෝ යම්කිසි ව්‍යාපාරයක් තමන්ටම ආවේනික තමන් ගෝලීය පරිසරයෙන් ලබාගත් දැනුම තුළින් ගොඩනගාගත්තු හොඳ දැනුමක් තමන්ගේ නිෂ්පාදන ක්‍රම ඉහළ දානවා. ඒක නිෂ්පාදන ශක්තියකල යොමු කරා තමන් ළඟ තියෙන දැනුම වපසරිය වැඩි දියුණු කරගන්න. එතකොට මොකද කරන්නේ? එකේ නිෂ්පාදනයේට බාහිර පරිසරයේ වැදගත් මිනිස්සු ගනුදෙනුකරුවෝ දැඩි ලෙස අඩුම් කරනවා. ගනුදෙනුකරුවෝ මොකද වෙන්නේ? තවත් ඉහළ යනවා. ඉහළ යන්නේ ව්‍යාපාර නිෂ්පාදන ලාභයේ තව ඉහළ යනවා. හරිද? එතකොට මෙන්න නිෂ්පාදන ක්‍රමය තමන්ට හොඳ නිෂ්පාදන ශක්තිය ගුණත්වයෙන් ඉහළ ප්‍රමාණාත්මක ඇති කරන්න පුළුවන් නම් පාරිභෝගික බලාපොරොත්තුෙන් ගුණත්වයෙන් ඉහළ බාන්න. ඒක ලබා දෙන සවිශේෂ නිෂ්පාදනක තියෙනවා නම් ඒක ලොකු ශක්තියක් වෙනවා ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරයක් තුළ. අනිත් එක තමයි පිළිගත් සන්නම් නාමය. අපි ගොඩක් වෙලාවට භාණ්ඩ මිලදී ගන්නකොට එකී භාණ්ඩයේ සන්නන්නාමේ බලාපොරොත්තු. සන්නන්නා විලඳ ලකුණු. මේවා ව්‍යාපාර ලෝකයේ නමක් දරා තියෙනවා නම් එතකොට බාහිර පරිසරයේ ඉන්න ගනුදෙනුකාරෝ දැඩි ලෙස ඇදී. අපි ඕනෑම වෙලාවක භාණ්ඩය මිලදී ගන්න යනකොට අපි උත්සාහ කරන්නේ අඩු මිලට වැඩි ගුණත්වයකදී භාණ්ඩ මිලදී ගන්නනේ. එතන ගුණත්වයේ තීරණයකට වැදගත් දෙයක් තමයි සන්නම් නාමය කියන්නේ. හොඳ සන්නම් නාමයක් ව්‍යාපාරයට ලොකු ශක්තියක්. අපි දන්නවා දුර පුතල කවුරුත් දන්නවා. අපි යම් භාණ්ඩ මිලදී ගන්න වෙළඳපොළට යන්නේ එකී භාණ්ඩයේ වෙළඳ ලකුණු හා සන්නම් නාමය කලින් අවබෝධ කරගන්න. ඒක නිසා හොඳ සන්නම් නාමය රැක ගන්නට ව්‍යාපාරක පත්‍රවා ගන්නට මෙන්න මේ සීලු කටයුතු ඒක රාශී කර ගන්නවා. ඒකනේ නවතම භාණ්ඩ වල හඳුන්වා දෙනකොට ඒ හඳුන්වා දීම තුළ යම්කිසි කාර්යයක් අපි කියන්නේ කියන හොඳ ව්‍යවසායකත්වයක් තියෙනවනේ කියලා. යම්කිසි කාලයක් එකී භාණ්ඩයේ පාරිභෝගිකයට කාවද්දනකම්
පාරිභෝගිකයාගේ මනසට ඒ ව්‍යාපාරික නාමය සම්බන්ධයෙන් වටහා ගැනීමක් එන තුරු ඔබ අවධානම දරනවා ඒගොල්ලෝ. ඒ අවධානම දරලා හොඳ සන්නන්නාමය ගොඩනගා ගත්තා නම් ලොකු ශක්තියක් එනවා ව්‍යාපාරයට. තේරුණාද? ඒක නිසා මෙන්න මේ ශක්තියින් පහ ව්‍යාපාරය ප්‍රාග්ධනය කළමනාකරන අධ්‍යක්ෂින් සේවකින්ගේ දැනුම කැපවීම සවිශේෂී නිෂ්පාදන සහ පිළිගත් සන්නම් නාම. මෙන්න මේක තමයි ශක්තිය. ඒ වගේ මම කිව්වා දුර්වලතා කීපයක් ශබ්දවත විශ්ලේෂණයේ ඊළඟ තමයි දුර්වලතාව. මොනවාද දරුනේ දුර්වලතාවන්නේ? අභ්‍යන්තර පරිසරයක් තුළ තියෙන ලොකුම දුර්වලතාව තමයි ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් නොවීම. හොඳ මූල්‍ය ශක්තියක් නැත්නම් ව්‍යාපාරයක් ඉදිරියට ගෙනියන්න බෑ. ඒකී නිෂ්පාදනයේ සහ ඒකී ව්‍යාපාරය සඳහා අවශ්‍ය හොඳ මූල්‍ය ශක්තිය කැප කරන්න ආයෝජනය කරන්නට මේ අයිති කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම හොඳ මූල්‍ය ශක්තියක් නැත්නම් ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක තමයි ලොකුම දුර්වලතාව ව්‍යාපාර ලෝකේ දකින්න පුළුවන්. දෙක පුහුණු සේවක හිඟය. හිතන්නකෝ ව්‍යාපාරයක් කරගෙන යනකොට එකී ව්‍යාපාරයේ සේවකය ව්‍යාපාරය සම හොඳ දැනුමක් ලබාගෙන තියෙනවා. හොඳ දැනුමක් තියෙනවා නම් හොඳ කුසලතාවක් තියෙනවා නම් ව්‍යාපාරي දිනෙනවා. යම් කිසි විටක අපි හිතමුකෝ මේකී සේවකයින්ට ව්‍යාපාරිතුනේ වියුක්ත නිවනකොට සේවකයෝ ව්‍යාපාරي හැර ගියොත් මොකද වෙන්නේ? ව්‍යාපාරය ඩාන්නේ. හොඳ සේවකයෝ ලබා ගන්නට ඕනේ. එහෙම නැත්නම් පුහුණු සේවකයෝ ව්‍යාපාරයක ඉන්න නොපුහුණු අර්ධ පුහුණු සහ විශේෂඥ කොටස් හතරක් ඉන්නවා. නොපුහුණු අර්ධ පුහුණු හා විශේෂඥ. නොපුහුණු සේවකයෝ ව්‍යාපාරයට වැඩි නම් මේ නොපුහුණු සේවකයෝ අරගෙන ව්‍යාපාරය සංවර්ධනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක නපහසුයි. ඒක නිසා පුහුණු සේවක අද වෙනකොට ව්‍යාපාරවල ගොඩාක් මිනිස්සු උත්සාහ කරන්නේ එකී දේ සම්බන්ධයෙන් පුහුණුවක් ලැබුව අය ගන්න. ඒ නොපුහුණු අය ගත්තාම ඕන්ට ව්‍යාපාරය සංවර්ධනය කරගන්න පුළුවන් කල් වෙන්නේ. ඒක නිසා පුහුණු සේවක හිඟයක් තියෙනවා. ව්‍යාපාරය සඳහා පුහුණු සේවක හිඟයක් තියෙනවා නම් ඒක ලොකු දුර්වලතාවක් වෙනවා ව්‍යාපාරයක් සංවර්ධනය කිරීම. තව එක තාක්ෂණික දැනුම යාවත් කාලින වීම. තාක්ෂණික කියන එක පුතා දිනෙන් දින ඉදිරියට යන දේවල්. තාක්ෂණීය ක්‍රමක්‍රමයෙන් යම් යම් දේවල් බැහැර කරමින් යම් යම් දේවල් එකතු කරමින් ඉදිරියට යනවා. මෙන්න මේ ඉදිරියට යන තාක්ෂණික දැනුම අපි යොදාගන්නේ නැත්තම් අපි තාමත් ඉන්නේ පරණම තාක්ෂණ දැනුම තුළ නම් ඒක ලොකු දුර්වලතාවක් වෙන ව්‍යාපාරයක. හරිද? තාක්ෂණ දැනුම ක්‍රමයෙන් දියුණු වෙනවා. දැනට අවුරුදු 10කට කලින් හිටපු ලෝකෙ නෙමෙයි අද තාක්ෂණෙ තියෙන්නේ. දැන් අවුරුදු 5කට කලින් තිබිච්ච තාක්ෂණي අද නැහැ. ඒක නිසා මේක ශීඝ්‍රයෙන් පුංචි දේන් පවා තාක්ෂණ දියුණුනේ. එතකොට දියුණු වෙන තාක්ෂණයත් එක්කලා අපි යාවත් කාලෙ වෙන්නේ නැත්තම් දියුණු වෙන තාක්ෂණයත් එක්කලා අපි ගැටෙන්නේ නැත්තම් අපි තාමත් ඉන්නේ පරණ තාක්ෂණය හරහා නම් ඒක ලොකු දුර්වලතාවක් වෙනවා
ව්‍යාපාරයට. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? නිතරම නව තාක්ෂණය හොයන්න ඕනේ. ඕන ව්‍යාපාරික කල්පනාකරුවන් සතු දෙයක් තමයි ඒගොල්ලෝ හොයලා බලන නිතරම. අලුතෙන් මොනවද තියෙන්නේ? අලුතෙන් ව්‍යාපාරික මොනවද ඉලා තියෙන්නේ? ඒක නිසා ඒකත් ඒ ගොඩනගින්න බලාපොරොත්තු වෙනවා. හරිද? එහෙම නොවෙනවා නම් තාක්ෂණය යාවත් කල් කරගන්න නැත්නම් ඒක ලොකු දුර්වලතාවක් වෙනවා ව්‍යාපාරේ. අනික තව වැදගත් මේකක් තමයි සේවකයින්ගේ අයහපත් ආකල්ප. මම ඉස්සෙල්ලා කිව්වේ සේවකයෝ හිතනවා අපි උදේ 8ට ආවා 5ට ගියා. ඔන්න අපේ කාල සීමාව හරි. මේ කාලේ අපේල තියෙන්නේ පැය 8 සේවය අපට ගත්ත අපි ගියා. ඔහොම හිතවිල්ලක් එනවනම් එකී ආකල්ප හැමතිස්සෙම ව්‍යාපාර ලොකු දුර්වලතාවක් ගැන තියෙනවා. සේවකයෝ නිතරම කල්පනා කරන්න ඕනේ මේ ආයතනය මගේ. මම මේ ආයතනයෙන් ජීවත් වෙන්නේ. මේ කැප කරන ශ්‍රමයට උපයන වැටපින් තමයි මම ජීවත් වෙන්නේ. මගේ ගෙදරයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ නිතර මේ කල්පනා කරනවා නම් ඒගොල්ලෝ තමන්ගේ සේවා ආයතනය තමන්ගේ කියලා සලකනවා. අන්නේම සලකනකොට ව්‍යාපාරي වර්ධනය කරගන්න පුළුවන්. එහෙම නැතුව ඒගොල්ලෝ අයහපත් ආකල්ප අර මම කිව්වා ආකාරයට වැටුප් පමණයි අධිකාර දීමනාපෙන් ඉහළ දෙයක් මම ළඟ නැහැ. අවශ්‍ය පහින් පස්සේ වැඩ කරන්නේත් නැහැ. අන්න එහෙම ආකල්ප ගේනේ එනවනම් ව්‍යාපාරික නිතර වපරෙන් බලනවා නම් ව්‍යාපාරික කළමනාකරු අධිකාර පිළිබඳ ගැටුම් ඇති කර ගන්නවා නම් අන්නේ ආකල්ප ලොකු දුර්වලතාවක් වෙනවා ව්‍යාපාරයට. අනික තමයි පිහිටීම. ව්‍යාපාරයේ භූගෝලීය වශයෙන් පිහිටන්නේ නුසුදුසු තැනක නම් ඒක ලොකු දුර්වලතාවක් නේ. අපි හිතමු පන්සලක් ළඟ තියෙන්න ඕනේ, පාසලක් ළඟ තියෙන්න ඕනේ ව්‍යාපාරයක්. වෙනින් තැනක දැම්මොත් වැඩක් නැහැ නේ. ඒක නිසා පරිසරයට ගැළපෙන ආකාරයට ව්‍යාපාරයක් ගොඩනගා ගන්නට දැනගන්නවා. පන්සලක් ළඟ අපි දානවා තැබෑරුවා. අසාර්ථක ව්‍යාපාර නුසුදුසු. පාසල් ළඟ දාන අසාර්ථක. කළ යුතු නැහැ. එතකොට එමිනේ ව්‍යාපාර නුසුදුසු ස්ථානික පිහිටීම රටට දේශීය වශයෙන් ව්‍යාපාරික වශයෙන් ලොකු දුර්වලතාවක්. අනේක නිසා මෙන්න අභ්‍යන්තර පරිසර තුළ තියෙනා දුර්වලතා මම පැහැදිලි කරේ දුක. දැන් අපි බලමු බාහිර පරිසරය ගැන දැන්. බාහිර පරිසරය මම කිව්වා ශබ්ද මේකේ අත කියන්නේ අවස්ථා. බාහිර පරිසරයේ අවස්ථා මොනවද? එකක් තමයි පාරිභෝගික ජීවන රටාව. හොඳ ව්‍යාපාරයක් තුළ ගොඩනගෙන දේ තුළ නිෂ්පාදනය වෙන දේ තුළ පාරිභෝගිකයෝ තමන්ගේ ජීවනට විනාශ කරගන්නවා යහපත් එක්ක. ව්‍යාපාරයක් තුළ ගෙනෙන දේනේ අපි පරිභෝජනය කරන්නේ. එතකොට ඒගොල්ලන්ට පරිභෝජන සුසු බාණ්ඩ ගුණත්වයෙන් ලැබෙනකොට ජීවන රටාව ඒගොල්ලෝ යහපත් බවට පත් කර ගැනීමේ අවස්ථාවක් උදා කරගන්නවා. තව එකක් තමයි අර මම කියපු අඩුපොලි ණය. රජයෙන් මේක ලබා දෙනකොට මේ බාහිර පරිසරය තුළ ගොඩක් ලොකු අවස්ථාවක් ගොඩනගා ගන්නවා මිනිස්සු සැපයුම් කරු වගේ එකට තරඟ කරු එකට ගොඩක් පහසුයි මේ අඩුපොලි ණය ලැබෙනකොට තරඟ කරු සැපයුම් කරු ඒ ණය ලබාගෙන හොඳ දේ නිෂ්පාදනයට දායක වෙන්න කටයුතු කරනවා. තරංකරුවන්ට හොඳ ව්‍යාපාරයක් කරන්න අඩුපොලි ණය ලබා දෙනවා. හොඳ අවස්ථාවක් ඒගොල්ලන්ට. හරි. බදු සහන. ව්‍යාපාරයට දෙන රාජ්‍ය අය ප්‍රතිපත්තිම රජයේ දේශපාලන පරිසරයේ මත බදු සහන ලබා දෙනවා.
විතර බදුසාන ලබා දෙන නිෂ්පාදනය ඉහළ දානවා. අනිවාර්යයෙන් හොඳ අවස්ථාවක්. තරංකරුවන්ට සැපෙම්කරුවන්ට හොඳ අවස්ථාවක්. හොඳ බදුසානයක් ලබා දෙන්න. ඒක වාසියක්. නව නගර නිර්මාණය. හොඳ ව්‍යාපාර තුළ සාර්ථක ව්‍යාපාර තුළ මේ ව්‍යාපාරය හරහා නව නගර නිර්මාණය කරන්න පුළුවන්. ව්‍යාපාරිකයන් අපි බලමුකෝ අපි කඩේකට ගියාම වෙනද වගේ නෙවෙයි සිල්ලර කඩයක් වුණත් නවතම ක්‍රමවේදයන් හරහානේ ගොඩනගන්නේ අපිට වාසිදායක. හොඳ අවස්ථාවක් පාරිභෝගිකයට. අනික මේක හරහා අනික තමයි අධිවේගී මාර්ග. අධිවේගී මාර්ග හරහා ඉක්මන් ක්‍රමවේදයක් අපේ කාලයේ ඉතුරුයි වැඩ ඉක්මන්. ඒක නිසා අපිට මිනිසාට බොහෝ දේ කරගන්න පුළුවන්. මිනිස්සු ජීවත් වෙන්නේ අද බොහොම ඉක්මන් ක්‍රියාකාරී ලෝකයක. ඒක නිසා හැමදේම ඉක්මනින් කරගන්නට හොඳ අවස්ථාවක් ලබා දෙනවා බාහිර පරිසරයේ. ඒ තමයි අවස්ථාව. අනික තමයි ශබ්ද අර්ථ කියන්නේ තර්ජන. බාහිර පරිසරය තුළ තියෙන තර්ජන. එක තර්ජනය තමයි ආර්ථික සම්පාදනය. බලන්නකෝ ජාත්‍යන්තර වශයෙන් ඉන සම්පාදකයන් මමකෝ ගෝලීය පරිසරය තුළ අපිට පුළුවන්කම ලැබෙනවා කියලා ජාත්‍යන්තරදී පරිහරණයට. මෙතන මේ ජාත්‍යන්තරය හරහාම යැපෙන්න බලන් ඉන්නවනම් ඒ හරහා ලොකුම දෙයක් තමයි වෙළඳ සම්පාදක නැත්නම් ආර්ථික සම්පාදක පැනවීම කියන එක. ඒක අපිට තියෙන ලොකු තර්ජනයක්. ලෝකෙට තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේ සම්පාදකවල. ඒ සම්පාදක ඒ කියන්නේ අපි ඒව මත යැපෙන්න හිටියොත් අර ගෝලීය පරිසරය තුළ තාක්ෂණික පරිසරය දේශපාලන පරිසරය තුළ අපි විදේශයන් එක්කලා ගැටීම් ඉහළ දැම්මොත් එහෙම ලොකුම තර්ජනය තමයි මේක. දෙවැනි එක තමයි තරංකරුවන් බිහිවීම. තරංකරුවන් බිහිවීම. ව්‍යාපාරයේ බොහෝ විට තියෙන වැදගත්ම තමයි තරංකරුවන් බිහිවීම ලොකු තර්ජනයක්. දැන් මම එක ව්‍යාපාරයක් කරනවා, තව කෙනෙක් තව ව්‍යාපාරයක් කරනවා. මගේ ව්‍යාපාරයට සාපේක්ෂව තව ව්‍යාපාරයක් එනකොට මම නිතරම උත්සාහ කරනවා මගේ ව්‍යාපාරය අරට වඩා ඉදිරියට ගිහින්. එයා උත්සාහ කරන්නේ ඒක. ඒක ලොකු තර්ජනයක්. එතකොට මේ තර්ජනයට මොන දෙන්න ගියාම අර කලින් කියපු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න, සේවක ප්‍රශ්න, කළමනාකරන ප්‍රශ්න. ඒක නිසා මෙන්න මේ තර්ජනයට මොහොන දෙන්න මම නිරන්තරයෙන්ම සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා ලොකු තර්ජනයක් වෙනවා මේක. ගණිතකරණත් ඒකයි. සැපෙම කරුවන් ලොකු ප්‍රශ්නයක් මේ තරග බීම කියන්නේ. අනික තමයි ස්වාභාවික ආපදා. අපි සැපෙම කරු, අපි තරංග කරු, අපි ගණිතන කරු. ගම්වත්යක්, නියංගියක්, නිසිත ප්‍රති වසංගතයක්, මේ වගේ දෙයක් එනකොට මෙන්න මේවා ලොකු තර්ජනයක් වෙන ව්‍යාපාර. ගොයම් කපන කාලෙට ලොකු ගම්වත්යක් කියනවා. පැල හිටවන කාලේ ලොකු ගම්වත්යක් කියනවා. ව්‍යාපාරයේ දිනුනේ තමන්ගේ අමුද්‍රව්‍ය වවාගෙන ඉන්න කාලේ ලොකු කුමි උදුරක් කියනවා. මේ ස්වභාවික ආපදා මතින් පුළුවන්. මෙන්න ස්වභාවික ආපදා බාහිර පරිසරය තුළ තියෙන ලොකු ප්‍රශ්නයක්. ගෝලීය පරිසරය තුළ මේ දවස්වල මතක දෙයක් අපි දන්නවා. ඒක ලෝකයට බලපාන ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. හරි? ඒ වගේ දෙයක් වෙනවා. වැදගත්ම දෙයක් තමයි නව තාක්ෂණයට අනුගත වීමේ දුර්වලතාව. තාක්ෂණයේ ක්‍රමක්‍රමී දවසින් දවස වෙනස් වෙන ඉදිරියට මම කියවනේ මෙන්න මේකට මොහොන දෙන ශක්තිය ලොකු දුර්වලතාවක් තියෙනවා නම් නැත්නම් මේකට මොහොන දුෂ්කර වෙනවා නම්
මෙන්න මේකත් ව්‍යාපාරයේ තියෙන ලොකු තර්ජනයක්. ඉතින් මේ පරිසරය තුළ තියෙන ශක්තියින් දුර්වලතා සහ අවස්ථා තර්ජන මේවා අවබෝධ කරගෙන අභ්‍යන්තර පරිසරය තුළ ශක්තියින් වර්ධනය කරගෙන බාහිර පරිසරයේ අවස්ථා ගොඩනැගීම වැදගත් වෙනවා. ඒ වගේම අභ්‍යන්තර පරිසරයේ තියෙන දුර්වලතා නැති කරගෙන අවම කරගෙන බාහිර පරිසරයෙන් තර්ජනවලට සාර්ථක මොහොන දෙන්න ව්‍යාපාරට සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම කරනවා නම් ව්‍යාපාර ලෝකය ඉතාමත් ශීඝ්‍රයෙන් ඉදිරියට යන්න පුළුවන්. ඔන්න ඕක තමයි දරුවනේ මේ ව්‍යාපාරයේ පරිසරය තුළ අධ්‍යයනයේ තියෙන වැදගත්කම මම ඔයාලට කියලා දුන්නා. එhmenan ඔක තමයි පාඩම. ව්‍යාපාරයේ පරිසරය සම්බන්ධයෙන් අපි ඉදිරියට යන්නේ මෙන්න මේ සීමාවන් ටික හරහා පමණයි. එhmenan අද පාඩම තියෙන්නේ අනිත් දවසේ මම ව්‍යාපාර සංවිධානය කියන්නේ මොනවද කියලා දුල පුතාට පැහැදිලි කරලා දෙන්නම්. ආයිබෝවන්.